සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිංහතුනේ අද අපි ඔබට ඉතාම වැදගත් මේ ලංකා භූමියට අපට ඒවගේම මුළු ලෝකයාටම තියෙන ලෝකෙ උතුම්ම වස්තුවක් හැටියට අද වැඩඉන්න ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන. ඒ බෝධී ආශිර්වාදය අපි ලබන්නේ කොහොමද? මේ බෝධීන් වහන්සේගේ පූජනීයත්වය කොයි ආකාරයෙන්ද? මේ ගැන අද අපි කරුණු කීපයක් මේ ධර්මානු ශාසනාව තුළ ඉතාම වැදගත් කරුණු කීපයක් අපි පිළිවලට සාකච්ඡා කර. පිංහතුනී අපි කවුරුත් දන්නවා හැම බුදුරජාණන් වහන්සේ නමකටම බෝධීන් වහන්සේ නමක් උන්වහන්සේ මවකුසින් බිහිවෙන දවසෙම වජිරාසනය ළඟින් පැන නගෙනවා. ඒක ලෝක ධර්මතාවය. මේ මහා බද්්‍ර කල්පයේ කකුසඳ බෝසතාණන් වහන්සේ පින්වන්ත මෑණියන්ගේ කුසෙන් බිහිවෙච්ච දවසෙම උන්වහන්සේ වෙනුවෙන් මහරි බෝධී බෝ අංකුරය වජිරාසනය ළඟින් පැන නැග්ග. උන්වහන්සේට බුදුවෙන්න සෙවන දුන්නේ මහරි බෝධීන් වහන්සේ. ඒවගේම කෝනාගමන බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට මවකුසින් බිහිවෙනකොටම නුග බෝධයේ බෝ අංකුරේ වජිරාසනය ළඟින් පැන නැග්ග. කාශ්‍යප බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙද්දී දිඹුල් බෝධයේ බෝ අංකුරේ වජිරාසනය ළඟින් පැන නැග. ඒ බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වයට පත්වෙන්න සෙවන දුන්න ඒ ශාසනී තුළ බෝධීන් වහන්සේ බවට පත්වනේ ඒ බෝධීන් වහන්සේලා. ඔබත් මමත් සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරලා. එදා දෙව්ලව දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ පස් මහ බැලුම් බලල ඇසල පෝය දවසේ පින්වන්ත මහාමායා දේවී කුස පිළිසිඳ ගන්නට යෙදුණා. හරියටම මාස 10ක් මවකුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසේ ලුම්මිනි සල් වනේ පින්වන්ත මහාමායා දේවිය කුසින් අපේ බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට බිහිවෙන වෙලාවෙම අපි ධර්මී කියන්නේ සහජාත වස්තු. එකම දවසේ එකම මොහොතේ මේ ලෝකෙ පහළ වෙච්ච සහජාත වස්තු කියලා කියනවා. ඒ තමයි බෝසතාණන් වහන්සේ උපදින වෙලාවෙමයි බුද්ධගයා වජිරාසනය ළඟින් ඇසතු බෝධයේ බෝ අංකුරේ පහළවෙන්න. එදා ඒ මොහොතෙමයි යසෝදරාවගේ උපතත් සිද්ධ වෙන්නේ. ඒ වගේම චන්න ඇමතිය කන්තක අසුගේ උපතත් සිද්ධ වෙන්නේ එදා ඒ මොහොතේමයි. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරා. උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කළා. එදා සුජාතාවගේ කිරිපිඩු දානි වලඳලා සොත්තිය බමුණනාදීපු කුසතනමිටියටත් රැගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයට වජිරාසනය ළඟට වැඩම කරද්දි. උන්වහන්සේගේ වයස අවුරුදු ඒ වෙනකොට හරියටම 35යි. වෙසක් පෝය දවසේ තමයි උන්වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත්වේ. උන්වහන්සේ වෙනුවෙන්ම වජිරාසනය ළඟින් පැනනැග්ග බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. එදා කුසතන අරගෙන ගිහිල්ල මේ බෝධි මූලේ ඉස්සල්ලාම අටුවාවල සඳහන් වෙන තොරතුරුමේ උතුරු දිසාවට කුසතන එල මහපොලෝ කම්පාවට පත්වෙන.
උන්වහන්සේට යම් වැටහීමක් ඇතිවෙනවා පෙර බුදුවරු උතුම් ධර්මය අවබෝධ කරානං උතුරු දිසාවට නොවී වැඩයි නැත්තේ. දකුණු දිසාවට කුස තනයිලන ඒ වෙලාවෙත් පොලෝ කම්පාවට පත්වෙන. බටහිර දිසාවට කුස තනයිලනවා එතනදිත් පොලෝ කම්පාවට පත්වෙන. නැගෙනහිර දිසාවට කුස තනයිලනවා කිසි වෙන සක්වෙන්න උන්වහන්සේට වැටහෙනවා. එහෙම නං මා වැඩ සිටිය යුතු දිසාව නැගෙනහිර දිසාවට මුහුණලා. උන්වහන්සේ ඒ භූමිය වජිරාසනය මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිය කියලා අපි අහලතිය. මේ චතුරංග සමන්නාගත වීරිය කියලා හඳුන්නන්නේ. උන්වහන්සේ දැඩි වීරියක් හිතර ගත්තා. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව මැරුණත් මගේ ජීවිතයේ නැති වුණත් මං මේ ආසනය නැකිටින් නෑ කියන දැඩි අධිෂ්ඨානය. අන්නේ අධිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට කියනව වජිරාසනය කියලා. ඔන්න ඔය ආසනයේ මත වජිරාසනය මත උන්වහන්සේ වැඩ ඉඳලා චතුරංග සමන්නාගත වීරියෙන් උන්වහන්සේ වැඩ ඉන්නකොට ඔබ දන්නවා මුලින්ම කලබල වනේ වසවර්ති මාරය දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකි නැතුපිට නැගලා. ඒ භූමියයට ඇවිල්ලා මහා බියජනක හඬ ඇති කරමින් උන්වහන්සේ ඒ ආසනය නැකිට්ටවන්න උත්සාහ කර. නමුත් අපේ බෝසතාණන් වහන්සේ ශ්‍රී හස්තය පොළොවට තියලා පාරමී ධර්ම මෙනෙහි කරලා මහපොලෝ මට සාක්ෂි දරනවා කියල උන්වහන්සේ සත්‍යක්‍රියා කර. පොළොවට ශ්‍රී හස්තේ තියලත් දිවුරුව. මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවන ඔබහන්සේට මෙතන වැඩයි අයිතියක් තියෙනවා. ඔබහන්සේ පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. ඒ වෙලා අසවත්ති මාරයක් මාර සේනාවත් එක්ක සීසීකට පලාගයා කෙන. ඕක තමයි අපි ධර්මය හඳුන්නන්නේ අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ දස බිම්බරක් මාරසේනා පරාජය කරා කියල. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නෑ. අපේ බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ රාත්‍රී ආනාපාන සති භාවනා ඔස්සේ අර්බෝධීන් වහන්සේට පිටදීලා නැගෙන හිර දිසාවට මුහුණලා ආනාපාන සති භාවනා ඔස්සේ හිත සමාධිමත් කරගත්තා ඉක්මනින් උන්වහන්සගේ හිත සමාධියට පත් වුණ. පළවෙනි දිහානයට දෙවනි දිහානයට තුන්ගෙන දිහානයට හතරවෙනි දිහානයට හිත සමාධිමත් වුණ. හතරවෙනි දිහානයට සමාධිමත්වෙච්ච උන්වහන්සේගේ ඒකාග්‍ර මනසින් අපේ බෝසතාණන් වහන්සේ තාම් බුදු වෙලා නෑ. උන්වහන්සේ හිත යොමු කරා තමන් වහන්සේ ගත කරගෙන අප පෙර ජීවිත දකින්න. උන්වහන්සේ හිත යොමු කරනවා සමගම පළවෙනි විද්‍යාව උන්වහන්සේට පහළ වුණ. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කල්ප ගණන් ආපස්සට තමන් ගත කරගෙනාපු සංසාර ජීවිත දකින නුවන කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනේ ගෙවාගෙනාපු සංසාර ජීවිත උන්වහන්සේට වැටහෙන්ට පටන් ගත්ත. ඒ බෝධිමූලයේ පහළ වෙච්ච පළවෙනි විද්‍යාව. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී දෙවනියාම හිතයොමු කරා මම වගේමද මේ ලෝක අනික් සත්‍යයෝ. ඒ අයත් මේ වගේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් සතරාපායි වැටි වැටි යන ගමනක්ද. බෝධි මූලයේදී අපේ බෝසතාණන් වහන්සේට පහළ වෙච්ච දෙවනි විද්‍යාව තමයි චුතූප පාත ඥානය. චුත කියන්නේ කෙනෙක් ඒ සත්වයන් සත්ව ලෝකවලින් චුතවීම. මනුස්්‍යය මැරෙනවා දෙවියන් චුත වෙනවා අමනුස්්‍යයන් චුත වෙනවා. ඒ ආත්මවලින් සතුම් මැරෙන එතකොට අපි කියන මරණය කියලා චුතවීම. ඒ චුතවීම සමගම කර්මානුරූපීව උපත කරායන් කෙනෙක් මරණයට පත්වෙලා කර්මාන්රූපී උපත කරායන ආකාරි දකින නුවන චුතූපාත ඥානය අපේ බෝසතාණන් වහන්සේට බෝධි මූලි ලැබිච්ච දෙවනි විද්‍යාව. ඒ තුළින් උන්වහන්සේට දකින්න ලැබුණ මේ සංසාරික සත්වයන් සතරාපායි වැටි වැටි අන්ත දුක්විඳ විඳ යන සංසාර ගමන භයානක්කම. ඒ වෙලාවෙ තමයි කවදාද මේ ලෝකෙ සත්වයන්
මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා ජරා මරණවලට හේතුව විමසන්න ගත්තේ. අන්න උන්වහන්සේට වැටහෙනවා ඉපදීමක් නිසා ජරාමරණ ඔය විදිහට පටිච්ච සමුප්පාදේ අනුලෝම වසයෙන් අවිද්‍යාව දක්වාම විමසගෙන ගිය. පටිච්ච සම්පාදය ප්‍රතිලෝම වසයෙන් විමසගෙන ගිය. අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙනකොට රාත්‍රී තුන්නෙනයාම අවසානෙන් නැගෙන හිරෙක්. අරුණෝදය මතුවෙනවා සමගම උන්වහන්සගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා බද්්‍රකල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. පිංහතුනේ ඔබත් මම සරණගි අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වනේ ඔය ආකාරයට. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සතියක් බෝධි මූලයේදිම සතියක් විමුක්තිසුව විඳමින් වැඩ සිටිය. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන්න පූජනීයත්වයට පත්වෙන්නේ ඔන්න ඔය හේතු කීපය නිසා. එකක් තමයි බෝසතාණන් වහන්සේ වෙනුවෙන්ම ඒ මොහොතෙම වජිරාසනය ළඟින් පැනනැග බෝධීන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න බෝධියට පිටදීලා තමයි චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි. ඒවගේම උන්වහන්සේ රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සතිඥානි දෙවනියාමි චුතූපාතඥානි තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් මෙනෙහි කරලා ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන ලෝතුරා සම්බුද්ධත්වයට පත්වනේ ඒ බෝධි මූලයේදී. ඒවගේම බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ආසනින්වත් නැකිටින් නැතුව. උන්වහන්සේ බුදු වෙලා සතියක් විමුක්තිසුව විඳමින් බෝධි මූලේම වැඩ සිටිය. බුදු කෙනෙක් යම් ආසනයක වැඩහිටියනං යම් ස්ථානයක වැඩ සිටියනං ඒක පාරිභෝගික වස්තුවක් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් හැටියට හඳුන්නනවා. අපි ධාතුන් වහන්සේලා කියන වචනය ඇහෙනකොට ඔබට මතක් කෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අස්ති ධාතුන් වහන්සේල තමයි කෙනෙකුට මතක්කෙන එක කේෂ ධාතුන් වහන්සේ නම අස්ති ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලාට අපි කියන්නේ ශාරීරික දහතුන් වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල්වලටත් අපි කියන දහතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ චීවරය අපි කියන්නේ බුදුහාන්දුරන්ගේ සිවර කියලනෙමේ ධර්මය හඳුන්නන්නේ චීවර දහතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දානි වලඳපු පාත්තරේ අපි කියන්නේ බුදුහාන්දුරන්ගේ පාත්තරය කියලා. පාට්‍රා දහතුන් වහන්සේ හැටියට හඳුන්නනවා. බුදුරජාණන් වහන්සේ නමක් දියගෙන ගිය භාජනය පරිහරණය කරපු ඩබරා දහතුන් වහන්සේ කියලා හඳුන්නනවා. බුදුරජාණන් වහන්සේ යම් ආසනයක වැඩ සිටියනම් මිනි පළඟ ඔබ දන්නවා ලංකාවට වැඩම කරලා මිනි පළඟ මත වැඩ සිටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරාමේ මිනි පළඟ තැන්පත් කළ චෛත්‍යයක් හදර. ධාතුන් වහන්සේ නමක් හැටියට පරිහරණය කරපු දේ පාරිභෝගිකයි. ඒම නම් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතියම බෝධි මූලේ විමුක්තිසුව විඳමින් වැඩ සිටිය. ඒ බෝධිය පාරිභෝගික උතුම් පූජනීය ධාතුන් වහන්සේ නමක් බවට පත් වුණා. පළවෙනි සති අවසානයේ දෙව් බමුන්ගේ සැකදුරු කරන්න බෝධි මූලෙන් අහසට පැනනැගල යමාමහ පෙළහර පෑවා කියල බහලතිය. මේ ජයශ්‍රී මහ බෝධියට ඉහළ අහසේ වජිරාසනයට ඉහළ අහසේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන්නට ේදුනි. දෙවනි සතිය බුදු වෙලා දෙවනි සතියම බෝධීන් වහන්සේට නේට්‍ර පූජාවකින් පූජාවක් පැවැත්ව. අපි ධර්මී කියන්නේ අනිමිස්ස ලෝචන පූජාව කෙලො බහලතියෙන්. ඇසිපිය නොහෙලා දැන් අද තියෙන බෝධි පූජාවප නිකං හිතන්. අද අපි බෝධි පූජා කරනවා බෝධීන් වහන්සේට පුද පූජා කරන. අපි බෝධීන් වහන්සේට පැන් කලයක් අරගෙන ගිහිලා බුදුගුණ කියලා අපි මේ විකාර පූජා ගැන නෙමේ කියන්නේ. සාමාන්‍ය සද්ධාවෙන් කරන බෝධි පූජා ගැන හිතන්. කෙනෙක් බෝ මළුව අතුපතු ගාල ඔන්න බෝ මළුවාමදිනවා. පිනක්. ඊළඟට මල්ලාසන සුද්ධ පවිට්ට කරනවා. නියම බෝධි පූජාවක් තියෙන ක්‍රමේ. පිනක් රැස් වෙනවා. ඊළඟට මල් පූජ කරත් ඒ මල් නිකන් තැන්තැන්ගොල විසි කරන්න නැතුව ලස්සනට පිළිවලට සකස් කරලා පූජා කරන්න හිත පහදින විදියට මල්වට්ටිය සකස් කරන්න. දැහැත් ගිලම් පස පූජා කරද්දි බොහොම ගෞරවින්
ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා වගේ ගෞරවී පූජා කරන්න. ඊළඟට මිනිස්ව අපි දැකලා තියෙනවා පැන් කල අරගෙන බුදුගුණ කියා. බෝධීන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරලා බෝධීන් වහන්සේට පැන්වක් කරනවා. එදකොට කිරියාහාර පූජාවක් වේවා ඔය පැම් පූජාවේවා දානය පූජා කිරීම් වේවා ගිලම් පස පූජාවක් වේවා ඔය සියලු බෝධි පූජාවල් අදාපි කරන පූජාවල් බොහොම ලේසි. ඔබ හිතන්න අපිට ප්‍රතිපක්තියක් හැටියට බෝධීන් වහන්සේ දෙස නෙත් යොමාගෙන අඩුගානෙ පැය භාගයක් ඔබට ඇසිපියෙන් නොහෙලා බලාගෙනන්න පුළන්ද බෝධියදී අඩුගාන විනාඩි 10 බෝධීන් වහන්සේ දෙස එක එල්ලේ එකම අරමුණකින් එකම අධිෂ්ඨානය බුදුරජාණන් වහන්සේ මේ බෝධිමූලේ වැඩඉන්නවා කියෙන අධිෂ්ඨානයෙන් හිතේ සද්ධාවෙන් බුදුගුණ සිහිකර කර බෝධිය දිහාම බලාගෙන ඉන්න පුළුවන් දෙක ඉරියවේ පැය භාගයක් අතින්න බෑ මනුස්සේකුට ඇසිපිය නොහිලා අඩුගාන විනාඩි කීපයක් අත ඉන්න පුළුවන්කමක් නෑ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ බෝධියට කෘතගුණ සැලකීමක් හැටියට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්ව එක අධිෂ්ඨාන පූජාව අනාගතයේ දෙව්මනිස් ලෝකයා වැඳුම් පිදුන් ලබනයේ උතුම් බෝධීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සතියක් නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තු. ඔන්න ඔය හේතු එක්ක බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතාම පූජනීයත්වයට පත්වෙන. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාරිභෝගික බුදු කෙනෙක් පරිහරණය කරපු වස්තුන් ධාතුන් වහන්සේලා අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේම අග්‍රයේ කියල බුද්ධ දේශනාවක සඳහන් වෙන අටුවාවල සඳහන් වෙන. පිංහතුන ඒ නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය තමයි අද අනුරාධපුර මහමෙවුණා උයනේ ලංකා භූමිය වැඩ සිටින්. මතකතියාගන්න ඒ බෝධයේ බෝ අංකුරයක් නෙමේ. බෝ පැලේකුත් නෙමේ. බෝ ඇටේකින් හටගත්ත බෝ දල්ලකින් හටගත්ත ගහකුත් නෙමේ. බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව දකුණු පැත්තේ විශාලම අක්ත. එහෙම කිවොත් ඔබට හොඳට තේරෙනවා දක්ෂින සාකාව ගැන දකුණු පස බෝ අත්ත. එතකොට මේක කොහොමද ලංකා භූමියයට ලැබුණේ. අපි අද මේ ධර්ම දේශනාවද ඔබට මේ ධර්මයේ සඳහන් වෙනේ අසිරිමත් විස්තරේ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලංකා භූමියයට ලැබි චාකාරය අපි කතා කර. පිංහතුනි මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා. එදා ලංකා භූමියයේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න ධර්ම දේශනා කරලා ඔය කටයුතු සිදු කරාට පස්සේ අනුලා බිසව ප්‍රධාන බිසෝවරු බණහල ධර්මය අවබෝධ කළ ඒ අයට පැවිදිවෙන්න. ඉල්ලීමක් කරානේ අපිටත් බුද්ධ ශාසනය තුළ පැවිදිවෙන්නවා. දේවානම් පේතිස් රජතුමා මිහිදු මහරහතන් වහන්සේට මේ කාරණය සිහිපත් කර. මිහිදු මහරහතන් වහන්සේ රජතුමාව දැනුවත් කරා රජතුමනි කාන්තාවන් පැවිදි කරන්න නම් දඹදිවෙන් සංගමිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා වැඩම් විය යුතුයි. ඒ සමගම මහාබෝධයේ දක්ෂින සාකාව මේ ලංකා භූමියයට වැඩැම්මිය යුතුයි. ඒ බෝධයේ දක්ෂින සාකාව මේ භූමිය පිහිටනවද සම්බුද්ධ ශාසන ස්ථාපිතවීමේ සමඟ සිදුවෙනවා. ඒ අනුව තමයි අරිට්ට කියන අමාත්‍යවරය පිටත් කළ යවනවා දඹදිවට. දැම් මේ කාරණය ධර්මාසෝක රජ්ජුරුවන්ට දැනුවත් කරා මේ අමාත්‍යවරය හරහා සංගමිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා ලංකාවට වඩම්මන්නත් ජයශ්‍රී මහා බෝධී බුදුරජාණන් වහන්සේ බුදුවෙච්චේ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලංකාවට වඩම්මන්න. ඒ වෙලාවේ රජතුමා තනි තීරණ ගන්නේ. රජතුමා මේ කාරණය විමස්වා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ඒ වෙනකොට වැඩහිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේ. තුන්ගනි ධර්ම සංගායනාව සිදුකරේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. මිහිදු මහරහතන් වහන්සේගේ ගුරු හාදුරන් වහන්සේ උන්වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ. මේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ කරුණු සියල්ල උන්වහන්සේ ඉරදියෙන් දැකළ රජතුමාට කෙන රජතුමනේ රන් කටාරමක් කරවන්. රත්තරනින් රන් කටාරමක් මේ බෝධිය දක්ෂින සාකාව තැන්පත් කරන්න රෝපණය කරන්න.
රජතුමා පෙරහැරෙන් පාර දෙපැත්ත සරසලා පෙරහැරෙන් බුද්ධගයා වජිරාසන භූමියට මේ මහා සංඝයා පිරිවරාගෙන් රජතුමා රන් කටාරමත් සමඟ අසවල් දවස පිටත්වෙමු කියලා. එදා පෙරහැරෙන් බෝධි මූලයට පැමිණිය. දැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දස තාත්තු විහිදිලා බුදුරජාණන් වහන්සේ බුදුවෙච්චේ බෝධීන් වහන්සේ බුද්ධගයා වජිරාසන භූමී වැඩ සිටිනවා. ඒ වෙලාවේ දක්ෂිණ සාකාව මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ රජතුමාට පෙන්නෝ රජතුමනි මෙන්න මේ දක්ෂිණ සාකාව තමයි ලංකා භූමියයට වැඩම්මිය යුත්තේ කියල. ඒ බෝධීන් වහන්සේගේ දකුණු පස දක්ෂිණ සාකාව රජතුමාගේ ඇඟ කිලිපොලාගයක් කොහොමද මේ බෝධියෙන් මම දක්ෂිණ සාකාවෙන් කරන්න. සාමාන්‍ය කෙනෙකුට පෙන්න්නපු ගමන් හිතෙන්න මේක කපලා අයින් කරන්න වෙයි. මේක බෝධී අත්තක් කපන එක ලොකු අකුසලයක්නේ. රජතුමාට බයක් ඇති වුණක් කොහොමද මේක මං වෙන් කරන්න මේ බෝධයේ දක්ෂිණ සාකාව. ඒ වෙලාවේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ කියනවා රජතුමනී බුද්ධ අධිෂ්ඨානයක් මත ඉබේම වෙන් වෙනවා. රජතුමා වෙන් කළ යුතු නෑ. ඔබ රන් තුඩක් අරගෙන මෙන්න මෙතනින් බෝධයේ දක්ෂිණ සාකාව මෙන්න මෙතනින් වෙන්විය යුතුයි. එතනින් වටේට ලකුණක් තියන රන් තුඩකින්. රජතුමා ලකුණ කරලා බෝධියට වන්දනා කරලා බුද්ධ අධිෂ්ඨානය සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ යම් අධිෂ්ඨානයක් කරාද. මේ බෝධයේ දක්ෂිණ සාකාව ලංකා භූමියයට වැඩමවිය යුතුයි කියල. ඒ පරිදිම සිදුවේවා කියල අධිෂ්ඨාන කරන්න කියෝ. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර පිරිනිවන් මංචකයේ සිදුකරපු මහා බුද්ධ අධිෂ්ඨාන පහක් ගැන සඳහන් වෙනවා. එයින් පළවෙනි දෙවනි තුන්වෙනි කියන අධිෂ්ඨාන තුනම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. දක්ෂිණ සාකා බෝධිය ලංකාවට වඩම්වන බෝධීන් වහන්සේ හා සම්බන්ධ අධිෂ්ඨාන තුනක් පිරිනිවන් මංචකයේ පිරිනිවන් පාන්න පෙර අපේ බුදුරජාණන් වහන්සේ සිදු කරා. පළවෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි අනාගතය එකැන බුදුහාන්දුරු පිරිනිවන් පාන දවසම අධිෂ්ඨානය කරන්න. අනාගතයේ ධර්මාසෝක නම් රජ කෙනෙක් පහළ වෙලා මහා බෝධයේ දක්ෂිණ සාකාව ලංකා භූමියයට වැඩමවීම පිණිස රන් කටාරමක් රැගෙන මහරහතන් වහන්සේලා පිරිවරාගෙනේ භූමියයට වැඩම කරලා. ඒ දක්ෂිණ සාකා වෙන්වෙන තැනින් ලකුණක් තියලා බෝධියට වන්දනා කරන වෙලාවේ. ඒ දක්ෂිණ සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනගමින් රන් කටාරමේ පිහිටාවා කියල බුද්ධ අධිෂ්ඨානයක් කර. ඒ තමයි පිංවතුනි පළවෙනි බුද්ධ අධිෂ්ඨානය. කවුරුත් කපල රෝපණය කරන්නෙමේ. බුද්ධ අධිෂ්ඨානය මත සිහිකරනකොට මර රන් තුඩකින් ලකුණක් තියපු තැනින් ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැගල රන් කටාරමී පිහිටන්න බුද්ධ අධිෂ්ඨානය. දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධිය රන් කටාරමී පිහිටනවා සමගම. බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියල අධිෂ්ඨානයක් කර. මේ බෝධියේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් විහිදේවා කියල අධිෂ්ඨාන කර. ඒ තමයි පිරිනිවන් මංචකයේ සිදුකරපු දෙවනි බුද්ධ අධිෂ්ඨානය. තුන්ගනි අධිෂ්ඨානය තමයි දක්ෂිණ සාකාව කටාරමී පිහිටියට පස්සේ රන් කටාරමත් සමගම බෝධීන් වහන්සේ අහසට පැනනැගලා. අහසේ වලාගැබ අතර දෙව් බමුන්ගේ වන්දනා ලබමින් සතියක් බෝධීන් වහන්සේ අහසේ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කර. ඔන්න ඔය අධිෂ්ඨාන තුන මහා පරිනිබ්භාන අටුවාවේ සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන් පෙර පිරිනිවන් මංචකයේ සිදුකරපු මහා අධිෂ්ඨාන හැටියට. පිංවතුනි එදා ධර්මාසෝක රජතුමා රන් කටාරම රැකෙන බෝධීන් වහන්සේ අසලට පැමිණිලා ඒ අධිෂ්ඨානය සිහි කරලා බෝධියට වඳනකොට. ඒ බෝධිය අනෙක් බෝධි ශාකා එක පාට නොපෙනී ගිහිලා දක්ෂිණ සාකා බෝධිය පමණක් පෙනී හිටිය. සැනින් රන් තුඩෙන් ලකුණක් තියපු තැනින් දක්ෂිණ සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැගල රන් කටාරමී පිහිටිය.
රජතුමා ඇතුළු සියලු දෙනා මුළු ඇඟම කිලිපොලාගයා සාධකාර දුන්න පුදුම ප්‍රාතිහාරයක් බෝධීන් වහන්සේගේ මේ පෙළහර දැකළ. ඒ වෙලා ධර්මාසෝක රජතුමා මුළු දඹදියු තලේම තමන් එක්සේ සත් කරපු අධිරාජ්‍යයක් හැටියට දඹදියු රාජ්‍යම ඒ මහා බෝධියට දක්ෂිණ සාකාවට මං පූජා කරනවා කියලා තමන්ගේ රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරා. ඊළඟට බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් දෙවනි බුද්ධ අධිෂ්ඨානයට අනුව සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙන්න පටන්ගත්. ඊළඟට රන් කටාරමත් එක්කම බෝධීන් වහන්සේ අහසට පැන්නැගල. අහසේ බලාගැ බාතර රැඳමින් සතියක් අහසේ දෙව් බමුන්ගේ වන්දනා ලැබවා කියල අපේ ඉතිහා සඳහන් වෙනවා. සතිය අවසන් වෙනකොට ටික බෝධීන් වහන්සේ පොලෝ මට්ටමට වැඩම කරා. ඒ බෝධීන් වහන්සේ සහිතරන් කටාරම පිළිගෙන බොහොම ලස්සන්ට සකස් කරපු රථයක තැන්පත් කරලා පෙරහැරින් වඩම්මගේ නැවිල්ලා ගංගානන් ගඟායිනේ නැවක බෝධිය දක්ෂිණ සාකාව තැන්පත් කරලා රජතුමා ඇතුළු පිරිස ගං ඉවුර දිගේ සමාන්තරව ගංගානන් ගඟ මුහුදට වැටෙන තැන දක්වා එනවා. අර නැවේ බෝධීන් වහන්සේ සහිත නැව ගඟදිගේ මුහුද අයිනට එනකං ඇවිල් එතනදීත් බෝධීන් වහන්සේ ආපහු අර නැවෙන් රැගෙන මණ්ඩපයක් මත තැන්පත් කරලා යළිත් දඹදිව් රාජ්‍ය පූජාක් නොය විදියට තුන් වතාවක් ධර්මාසෝක රජතුමා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධියට දඹදිව් රාජ්‍යම තුන් වතාවක් පූජා කරා කළ ඉතිහා සඳහන් වෙන. ආපහුේ බෝධීන් වහන්සේ නැවේ තැන්පත් කළ රජතුමා කියනවා අරිට අමාත්‍යවරයට කියනවා ඔබගේන් මා හිතමිට්ට රජතුමාට දේවානම් පේතිස් රජතුමාට කියන්න මේ දඹදිව් රාජ්‍ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට තුන් වතාවක් මං පූජා කරා. ලංකා රාජ්‍යත් මේ බෝධීන් වහන්සේට පූජා කරමින් පූජා පවත්වන්න කියලා දේවානම් පේතිස් රජතුමාට දැනුවත් කරන්න කිය. එහෙම කියලා බෝධීන් වහන්සේ නැවේ තැන්පත් කරලා සංගමිත්ත ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා ඇතුළු පිරිසත් සමග මේ නැව මුහොදට සේන්දු වෙලා නොපෙනී යනතෙක්ම රජතුමා සාධකාරදිදී ඇස්වල කඳුළු වගුරෝමින් සාධකාර්දමින් බලාගෙන හිටිය කළ ඉතිහා සඳහන් වෙන. දැම් මහා සාගරෙන් බෝධීන් වහන්සේ රැගෙන පැමිණෙනකොටත් හරිම අසිරිමත් දේවල් සිදු වෙලා තිය. ඒ තමයි ඔබ දන්නවා මේ මහා සාගරය අපේ ඇස් දෙකට නොපෙනෙන ධර්මය සඳහන් වෙන දැන් අපි දකින්න ඔය මුහුද පීනන මාළු නොයෙක් සත්තු ගොරෝසු ශරීර ඇති සත්තු තමයි අපි දකින්න. හැබැයි මහා සාගරයේ ඉන්නවා අමනුස්යෝ ධර්මය සඳහන් වෙනවත් තිමි තිමංගල තිමිරපින්ඩල නාග අසුර ගාන්ධර්ව කියලා අමනුස්යෝ ගැන. තිමි තිමංගල තිමිරපින්ඩල නාග අසුර ගහන්දර්ව. මේ අයි අමනුස්ස වර්ග මනුස්්‍යය නෙමේ මාලුත් නෙමේ. එදකොට සාමාන්‍ය මෝද ඉන්න අර ඇහැට පේන සත්තු නෙමේ. සමහර අයගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියන. සමහර අයගේ ශරීර යොදුන් 200-300 විස අපිට හිතාගන්න බෑ. මහා මුහුද විමාන කරගෙන අමනුස්ස විමාන තියෙනවාකි. ඒ අතර මුහුදෙන් මතුවෙච්ච යුගන්ධන පර්වතය වෙලාගත්ත නාගලෝක නාග විමාන ගැන සඳහන් අපේ ඇස්වොල්ට පේන දේවල් නෙමේ. මේ මහා මුහුදේ දැම් බලන්න එතන තිමි තිමංගල තිමිරපින්ඩල නාග අන්න නාගලෝකයේ මහා සාගරය ඇසුරු කරගෙන පවතින්. මේ නාගයම් බොහොම සද්ධාවන්තයි කියල ධර්මය සඳහන් වෙන. මේ නාගලෝක නාගයන් හැබැයි ඒ අයට නිවන් දකින්න බෑ මාර්ග පල් ලබන්න බෑ එක අපායකට අයිතේ දුගතියකට. හැබැයි ඔවුන් පිනට කැමති පින් කරන පිරිසක් සුගති යන්න හිතාගෙන පින් කරනවා නාගේ. ඒ නිසා මේ නාගයෝ අර බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රැගෙන මහා සාගරින් වඩිනකොට නැව මුහුද දිගේ එනකොට නාගලෝක නාගයන් කල්පනා කරා බෝධිය පැහැරගෙන නාගලෝකට ගෙනනිච්චෝ. අපිට හොඳක් ගොඩක් පින් කරගන්න පුළුවන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ධාතුන් වහන්සේලා බෙදනකොටත් ද්‍රෝණ බමුණක් සඟවගත්ත එක් දළදා වහන්සේ නමක් ජයසේන නාරජු පොළොව ඇතුළෙෙම නාගලෝකෙට අරගෙනාව. අද පොළොන් අරුවේ සෝමාවතී මහා සෑයි තැම්පත් වෙලා තියනේ දකුණු දළදා වහන්සේ
නාලුව වැදුම් පිදුම් කරපුයේ දළදා වහන්සේ. ඊළඟට ඔබ අහල තියෙන රුවන්වැලි මහා සෑය තැන්පත් වෙලා තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ගංගානන් ගඟදිගේ එතනත් ගං යුර අයිනේ රාමගාම නගරෙ කෝලී රජදරුව චෛත්‍යයක් හදලා ධාතුන් වහන්සේලා තැන්පත් කළ තිබුණේ. මහා ගංවතුරත් එක්ක ගං යුරත් එක කඩාගෙන චෛත්‍යය ගඟට වැටු. කරඩුව පාවෙලා ගියා මහා සාගරයට. වතුරේ ගිලෙන් නැතුව සාගරයේ මත ගෑවි නොගෑවේ කරඩුන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත. බුද්ධ රශ්මි විහිදමින් මහා සාගරී වැඩ සිටිනවා. නාගලෝක නාගයන් දැකල සාධකාරදිදී නාලවට අරගෙන ගිහින් බොහෝ කාලයක් නාලව ධාතු මන්දිරයක් මවාගෙන වැඳුම් පිදුම් කරා. ඒ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ ඉරදියෙන් නාලුවට වැඩම කරලා ඒ ධාතුන් වහන්සේලා මනුලොවට වඩම්මගේ නැවිල්ල තමයි රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා හැටියට තැන්පත්වන. එනම් අපිට පේනවා යම් තැනක ධාතුන් වහන්සේලා හෝ පූජනීය දෙයක් අනාරක්ෂිත වෙනවද. නාගයන්ට ගන්න පුළුවන් සාගරයේ හෝ යම් දිය පහරක් ආශ්‍රිත පරිසරයක තියෙනවද නාගයන් සැනින් නාලුවට ගෙනියන්න උත්සාහ කර. ඒ ඔවුන් පින් කරගන්න උන්ට වැඳුම් පිදුම් කරන්න. මේ ජයශ්‍රී මහා බෝධියයේ දක්ෂිණ සාකාවට නාගයන් පැහැරගන්න උත්සාහ කර. පිංහතුනේ සංගමිත්තාව කියන්න ඉරුදි බල සම්පන්න රහත් භික්‍ෂුණයක්. ගුරුලු වෙස් මවාගෙන අහසේ පෙළහර පාමින් නාගයන් දමනය කරාකෙන. මේ නාගලෝක නාගයන් ගුරුලන්ට බයයි කියල සඳහන් වෙන. ගුරුලු වෙස් මවාගෙන පෙළහර පාලා නාගයන් දමනය කරා. දැන් නාගයන්ට පැහැරගන්න බැරිවෙච්ච තැන නාගයෝ මොකද කරේ. අපි අර සාමාන්‍ය කතාවට කියන්න මේ ඉස්සල්ලා උදුරගන්න උත්සාහ කරා ඊට පස්සේ ඇවිල්ල දැන් හොඳින් ඉල්ලනවා. ඊට පස්සේ නාගිය පෙනීදලා කියා හිටිය අනේ අපිට අනුකම්පා කරන්න අපිට සමාවෙන් අපි බෝධිය පැහැරගන්න හැදුවට අපිට සමාවෙන්. අපි කියන විදිහට කටයුතු කරන්න. අපිට නාලවට මේ බෝධීන් වහන්සේ වඩම්මල වැදුම් පිදුම් කරල අපේ නාග රාජ්‍යත් බෝධියට පූජා කරන්න අපිට අවසර දෙන්න. අපිට සතියක්කත් අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කර. ඉර්දි බල සම්පන්න සංගමිතා රහත් භික්‍ෂුණිය මේ බෝධියට නාගයන්ගෙන් අනතුරක් නොවෙන බවත්. ආපහු පොරොන්දු පරිදිම මේ නැවේ තැම්පත් කරන බවත් දැනගෙන සතියක් නාලවට බෝධීන් වහන්සේ වඩම්මන් අවසර දෙනවා. ලංකාවට දඹදිව ඉදං ජයශ්‍රී මහා බෝධියයේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ වඩින අතරතුර සතියක් නාලුවට නාගයන් අරගෙන යන. ඒ නිසා තමයි අදටත් බෝධි පූජා කවිවල බෝධීන් වහන්සේ වදින කවිවල තියෙන්නේ සතියක් නාලුව පුදලද බෝධිය කියලා අපි වන්දනා කරන්න. සතියක් පුරා නාගයන් පුද පූජා කරලා. නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා. රන් කටාරම සහිත බෝධීන් වහන්සේ ආපහු පොරොන්තු පරිදි නැවේ තැන්පත් කර. ඊට පසුවදා තමයි දඹකුල පටුනට මේ නැවසේද්දුවෙන්. බෝධීන් වහන්සේ වඩිද්දී බෝධීන් වහන්සේ පිළිගන්න මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා එදා රජතුමා දේවානම් පෙතිස්ස රජතුමා ඇතුළු රාජකය පිරිස ඒ භූමියයට ගිහිල්ල හිටිය. මේ නැව ගොඩබීම ළඟට එනකොට රජතුමා කරවටක් වතුරට බැහැලා සාධු කාරදිදී ක්‍රන් කටාරම පිරිසත් එක්ක පිළිගත්ත කිය. බොහම ලස්සන්ට සරසපු රතයක තැම්පත් කළ පෙරහැරෙන් මගදිකට පුද පූජා පවත්තමින් පෙරහැරෙන් මහමෙවුණා වීනට වඩම්මගෙන පැමිණිය. මේ මහමෙවුණා වීනට වඩම්මගෙන පැමිණිලා පිංහතුනේ මහමෙවුණා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වීමත් හරි ආශ්චරය. ඒ තමයි අපේ මහාවන්සේ අපේ ඉතිහාස පොද්දිහා බලනකොට සඳහන් වෙනවා පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියයේ දක්ෂිණ සාකාවත් මහමෙවුණා උයන අද ජයශ්‍රී මහා බෝධිය පිහිටපු තැන පිහිටල තිබිලති නො ඒ කාලේ. කෝනාගමන බුදුරජාණන් වහන්සේ බුදු එච්ච දිමුල් බෝධිය දක්ෂිණ සාකාවත් ලංකා භූමී මහමෙවුණා වයනේ එතන ඒ කාලි පිහිටල තියෙන. කාශ්‍ය බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දිමුල් බෝධිය ඒ නාබෝධී දක්ෂිණ සාකාවත් පිහිටල තියෙන. එතකොට අපිට පේනවා පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලාත් අනුරාධපුර මහමෙවුණා වයන පිහිටල තිබිල තියෙනවා.
මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමනි මෙන්න මෙතනයි පෙර බුදුවරුන්ගේ මහා බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටපු භූමිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ඇසතු බෝධියේ දක්ෂිණ සාකාවත් පිහිටන තැන මෙතනයි. රජතුමා මෙතන රන් කටාරම සහිත මේ පෙරහැරෙන් මෙතනට වැඩම කරලා ඒ බුද්ධ අධිෂ්ඨාන සිහිපත් කරලා අපි වන්දනා කරමු. ඒ බෝධීන් වහන්සේ ඉබේම පෙළහර පාලා එතන පිහිටයි කියලා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ එතන තැම්පත් කරලා බුද්ධ අධිෂ්ඨාන සිහිපත් කළ වන්දනා කරා. පිංහතුනේ ලංකා භූමියේදීත් බෝධීන් වහන්සේ පෙළහර පාමින් රන් කටාරමත් සම ගහසට පැනනැග. එදා දවසම අහසේ දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටලා ටික පොලෝ මට්ටමට වැඩම කරලා පෙර බුදුවරුන්ගේ බෝධි ශාකා පිහිටි තැනම පිහිටිය. ජයශ්‍රී මහා බෝධිය දක්ෂිණ සාකාව පිහිටනවා සමගම මහපොළො ලංකා භූමියම කම්පාවට පත්වෙන. ආලෝක ධාරා විහිදිලා කියා කෙනොත් දෙව්ලෝට පවා. ඔය විදියට තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධිය ලංකා භූමියේ පිහිටන්. පිංහතුනී දැන් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව එදා මහමෙවුනා උයනේ පිහිටනවා සමගම විශාල වලාකුළු ප්‍රමාණයක් හිතාගන්න බැරිවිදියට ටික පහලට ඇවිල්ලා බෝධීන් වහන්සේත් ඒ භූමියත් වැසී ගිය. මිහිඳු මහරහතන් වහන්සේ කියනව රජතුමනි සතියක් යනකම් වැස්ස වලාහක දෙවියන් සමඟ දෙවියන් මේ බෝධීන් වහන්සේට වැසි ඇදහැලෙන්න සලස්සමින් පූජා පවත්වන. සතියකට පසුව බෝධීන් වහන්සේ දැක වන්දනා කරගන්න නගරෙම සරසලා පෙරහැරෙන් අපි එමු කිය බෝධි පූජාවක්තිය. රජතුමා ඇතුළු සියලු දෙනා පිටත් වෙලා ගියා මිහිඳු මහරහතන් වහන්සේක මේ ඉල්ලීම පිළිගෙන. සතියක් මහා වැසි ඇදහැලෙමින් පොලෝ මට්ටමටම වලාකුළු වැඩම කරලා බෝධීන් වහන්සේ වසාගෙන වැසි ඇදහැරුණ කියල සඳහන් වෙන. සතියකට පසුව පෙරහැරේ මුළු නගරෙම සරසලා ඒ වෙනකොට මහා බෝධිය දක්ෂිණ සාකා වඩම්මපු මේ පින්කමට උත්සවයට ලංකා භූමිය පුරාම ප්‍රාදේශීය පාලක රජවරු ලංකා භූමිය පුරාම හිටිය බොහොම ශේෂ්ඨ පූජනීය පුද්ගලයෝ ඒ වෙනකොට හිටපු අය මේ හැමෝම බෝධීන් වහන්සේගේ මේ පින්කමට අනුරාධපුරයට පැමිණිලා හිටිය. මේ සියලු දෙනා මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පෙරහැරෙන් මහමෙවුනා උයනට වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ දැන් වලාකුළු ඉවත් වෙලා බෝධීන් වහන්සේ හොඳට දර්ශනය වෙනවා මහා බෝධිය මහමෙවුනා උයන පිහිටලා තියෙන ආකාරය. එතනදී මල් පූජා කරලා සාධකාර දෙමින් වන්දනා කරද්දී මේ බෝධීන් වහන්සේගේ බෝ පල බොහොම හොඳට මෝරල වැඩිච්ච බෝ පල කීපයක් තිබුණ. ඒ පලවෙනිම මේ බෝ පලේ මිහිඳු මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කළ අතට ගත්ත. අරගෙන උන්වහන්සේ අධිෂ්ඨාන කළ රජතුමාට දුන්න රජතුමනි මේ බෝ ඇටේ බෝ පලේ මේ රන් කටාරම තුළ මේ පස්වලින් වහල රෝපණය කරන්න ඔබේ ඇති. මිහිඳු මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කරලා අරදීපු එක බෝ පලය රෝපණය කරනවා සමගම හරි මාශ්චර්යමත් දෙයක් සිද්ධ වුණ. එක බෝ පලය අටට බෙදිලා බලාගෙනින් නැද්දි පුංචි දළුරිකිලි දාමින් බෝ අංකුර අටක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. බෝධීන් වහන්සේ පිහිටපු වෙලාවෙත් ප්‍රාතිහාරි දැකලා එදා දේවානම් පිතිස්ස රජතුමා ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරනවා කියල ඔටුන්නත් ගලවල පූජා කරා බෝධියට. ඊළඟට දින 7කට පස්සෙ මේ ප්‍රාතිහාරි දැකලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා හටගත්ත පෙළහර දැකලා දෙවනි වතාවට ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ නැවතත් අර තවත් බෝ අංකුර 4ක් අතට ගත්තා. උන්වහන්සේ අධිෂ්ඨාන කරලා රජතුමාට දුන්න රජතුමා පෙර විදිහටම මේ බෝ අංකුර 4ක් රෝපණය කරන්න. ඒ 4ත් පස්වලින් වහලා රෝපණය කරනවා සමගම එකක් අට බැගින් අංකුර 32ක් හටගත්තා. ඒ තමයි දෙතිස් පල බෝධීන් වහන්සේලා. සියලු දෙනා පුදුමෙන් පුදුමට පත් වනා බලාගෙනින් නැද්දී එක බෝ අංකුරේ අටට බෙදිලා. අතු දළු රිකිලි දාමින් මේ බෝ අංකුර හටගත් ආකාරය.
මේ විදියට අෂ්ට පල බෝධීන් වහන්සේලාත් දෙතිස් පල බෝධීන් වහන්සේලාත් පහළ වුණ. මහා බෝධිය පිහිටල 7 වෙනි දවසේ. එදා බෝධීන් වහන්සේ දැකගන්න වන්දනා කරන්න මුළු ලංකා භූමිය පුරාම ප්‍රාදේශීය පාලක රජවරු ඇතුරු ඒ පූජනීය පිරිස හැම දෙනාටම බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ ලංකා භූමිය පුරාම බෙදිලා යන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා ඒ අයට ලබල දුන්න. තම තමන්ගේ ප්‍රදේශවලට පෙරහැරින් වඩම්මල තම තමන්ගේ පලාත්වල ප්‍රදේශවල මේ බෝධීන් වහන්සේ රෝපණය කළ පුද පූජා පවත්වන්න කියලා. ඔන්න ඔය විදියට තමයි පිංහතුනේ මහා බෝධයේ දක්ෂිණ සාකාව ලංකාවට වඩම්මල අනුරාධපුර මහමෙවුනා උයනේ එදා රෝපණය වීම සිද්ධවෙන්. අදටත් දැන් ඔය කතාව ඉතිහාස කතාව. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ මවකුසින් බිහිවෙච්ච දවසෙමයි වජිරාසනයෙන් බෝ අංකුරේ පැනනගින්. ඒ බෝධියේම දක්ෂිණ සාකාව තමයි මේ වැඩි. එහෙමනං බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු කීයක්ද කියලා හිතන්. අවුරුදු 2560 ගානද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු 80 එහෙනම් මවකුසින් බිහිවෙච්ච දවසේ තමයි බෝධීන් වහන්සේ හටගත්ත. අවුරුදු 2700 ගානකටත් එහා පැරණි ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ අද තියෙන ආශ්චර්යමත්ම දේ තමයි අදටත් අපිට අනුරාධපුර මහමෙවුනා උයනේ සියසිංගේ බෝධීන් වහන්සේ දැකගන්න වාසනාව තියෙන. දැන් ඔබ බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා මේ කාරණී. ඒ තමයි ඔබ නිකං හිතන්න ඔබ ලෝකයේ ඇවිදපු කෙනෙක් නම් සමහරට ඔබ ලෝකෙ ගැන දන්න කෙනෙක් නම් ඔබට ලෝකෙ ගැන ඇවිදින්න දෙයක්නේ අද අන්තර්ජාලයෙන් ගොඩාක් තොරතුරු හොයාගන්න පුළුවන්කම තියෙන. ඔබ ලෝකෙ හොයලා බලන්න ඔබ ගිය තැනක හරි ඔබ දන්න තැනක හරි අවුරුදු 2000ක් 3000ක් පැරණි ගහක් හොයාගන්න පුළුවන්ද කියලා හිතන්න. බෝධියක් නෙමෙයි නිකං ගහක්. ඔබ බලන්න ඔබේ ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ දිහා. ඒ බෝධීන් වහන්සේගේ ආයුෂ හොයලා බලන්න. ඔබ ඔබේ මුතුන් මිත්තන්ගේ සමහරට ඔබේ ආච්චිලා සීයලාගෙන් ඇහුවොත් ඒ අය කියයි අපි පුංචි කාලේ අපි සම්බන්ධ වුණා. අනුරාධපුරෙන් බෝ අංකුරයක් වඩම්මලා අපේ ගමේ පන්සලේ රෝපණය කරේ. අපි ඒ කාලේ ඔය කටයුතු කරේ. බෝ මළුව වැලි දැම්මේ අපි කියයි. එතකොට අපි දන්නවා අවුරුදු 100ක් හමාරක් තුල ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේලාගේ ආයුෂ ගත්තොත් අවුරුදු 50ක් 100ක් අවුරුදු 100ක් විතර වෙනකොට බෝධීන් වහන්සේ ඉතාම විශාල වෙලා අතු දිරලා කඩාගෙන වැටිලා ඒ බෝධීන් වහන්සේගේ බෝධි ශාඛා අපවත් වෙලා උලඟකට හරි ගහ පිටින් සමහරලාවට ගැලවිලා වැටෙනවා. ඒ තරම් විශාලයි. ඒ අවුරුදු 50ක් 100ක් ගිය ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ. හැබැයි අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් විශාල වෙන්නෙත් නෑ. ඒ ප්‍රමාණින්මයි වැඩයින් අවුරුදු 2500 ගානක් අවුරුදු 2600ක 700ක විතර ඉතිහාසයක් තුළ ඒ බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයෙන්ම වැඩඉන්නවා කියලා කියන්නේ ඔබ හිතන්න මොනතරං ආශ්චර්යයක්ද. හැබැයි ඒ බෝධියේම බෝ අංකුරවලින් හටගන්න අනෙක් බෝධීන් වහන්සේලා අවුරුදු 50ක් 60ක් යනකොට විශාල වෙලා සාමාන්‍ය අනෙක් බෝධීන් වහන්සේලා වගේ මතු දිරලා කඩාගෙන වැටිලා ඒ බෝධීන් වහන්සේලා අපවත් වෙනවා. හැබැයි බුද්ධ අධිෂ්ඨානයෙන් අවුරුදු 2600 ගානක් අදටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා උයනේ අපිට සියසින් දැකලා වන්දනා කරගන්න වැඩඉන්න. ඒ නිසා පින්වතුනේ මේ ආශ්චර්ය බුදුරජාණන් වහන්සේගේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්න පුුණ්‍ය භූමිය ලංකා භූමි. ඒ වගේම ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩඉන්න පුුණ්‍ය භූමියක් අපේ ලංකා භූමි. තිය නිසා විශේෂෙන් ඔබ හැම දෙනාම මේ වෙලාව අපි දන්නවා මේ මොහොත මුළු ලෝකයාම අසරණ වෙච්ච වෙලාව. හිතාගන්නවත් බැ සමට මීට අවුරුද්ධකට විතර කලින් කවුරු හරි ඔබට කිව්වනම්. අනාගතයේ මෙහෙම වසංගතයක් කියල එකක් ලෝකයනවා. ලෝකෙම රටවල් අසරණ වෙන ඔය දියුණු කියන රටවල් ඔක්කොම අසරණ වෙන. ලෝකෙ රටරටවල් ගුවන්යානා යාගන්න බැරුව ඔක්කෝම කටයුතු නවත්තනවා. ලෝකෙ මිනිස්සු ගෙවල්වලට කොටු වෙනවා. ලෝකෙ රටවල් මේ විදියට වැඩ කටයුතු නවත්තල එක එක්කෙනා
මූුණු වහගෙන ආරක්ෂාවෙන්න උත්සාහ කරනවා. ඊළඟට අපේ රට ඔබ හිතන් මාස දෙකක් දෙකහමාරක් ඇදිරි නීතිය දාලා මෙහෙම තියන්න වෙනවා කියලා කවුරු හරි කිව්වන අවුරුද්ධකට විතර කලින් ඔබ කවදාවත් පිළිගන්නේ නෑ. නමුත් ඒ පිළිනොගන්නදී අපිට සිද්ධ වුණා. අද වෙනකොට කවදාවත් නොසිතපු දෙයක් මේ වසංගතයක් කියන දෙයක් ඔබ සමහල්ලාවට අතීත වසංගත ගැන අතීත දේවල් අහල තිබුණට වර්තමාන මිනිස්සු හිතාගෙන හිටිය දැන් විද්‍යාව දියුණුයි තාක්ෂණය දියුණුයි කරන්න බැරි දෙයක් නෑ දැන් ලෝකෙ මොනවාද කරන්න බැරි ඕවට බේත්තියෙන ඕවා මොනවාද ඔහොම තමයි හිතුවේ. හැබැයි අද වෙනකොට ලෝකෙ දියුණු රටවල් සියල් අසරණයි. ඒ නිසා පිංහතුනේ එවැනි ව්‍යසනයක් විපතක් ඉදිරියේ පව ඔහු බලන්න ලෝක ඇමරිකාව දිහා ලෝක යුරෝපෙ දිහා අප්‍රිකානු රටවල් දිහා අසල් වැස ඉන්දියාව දිහා බලන්න ලෝකෙ මොන තරම් වේගෙන් මේ රෝගෙ පැතිරීගෙන යනවද. නමුත් අපේ වගේ පුංචි රටක් ලංකා භූමිය වගේ පුංචි රටක් වුණත් අද ආරක්ෂා වෙලා මොන්න ප්‍රශ්න තිබුණා. ඒ ආරක්ෂා වෙලා තියෙන්නේ මේ උතුම් බුද්ධ ශක්තියත් එක්. යම් යම් ප්‍රමාණවලින් සාමාන්‍ය වාර්තා වනත් ලෝකයේ මේ පැතිරෙන වේගත් එක ගත්තොත් අපි යම් මට්ටමෙන් හරි ආරක්ෂා වන. තිය නිසා මිනිස්සු අපි දන්නවා නිතර තුනුරුවන් ගුණ සිහිකරමින් රතන සූත්‍රය කියමින් පිරිත් කිව්වා. පිරිත් පැන් නිසා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්න භූමි අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා වැඩඉන්න පිම්බිම. රුවන්වැලි මහා සෑය ඒ වගේම චෛත්‍යරාජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා වැඩඉන්න පිම්බිම. තිය නිසා මෙවැනි පුුණ්‍ය භූමියක වැඩඉන්න ඔබ හැබැයි මතකතියාගන්න මේ විපත් එනකොට. ඒ පූජනීය භූමියටම බුදු හාමුදුරුවන්ට වැඩේ බාරදීලා බේරෙන්න්න පුළුවන්කමක් නෑ. ඒක ප්‍රතිඵල ඔබ ලබන්න නම් ඔබ ඒ ආරක්ෂිත පුරුදු ඔබ පිළිපදින්නට ඕන ඒ සෞඛ්‍ය පුරුදු ඔබ ආරක්ෂා කරන්න. ඊළඟට ඔබ සිල්වත්වෙන් ඕන පිරිතක ප්‍රතිඵල ලබන්නත් බුදුන් වැඳල ආශිරවාද ලබන්නත් බෝධී ආශිර්වාද ලබන්නත් විශේසේ ඔබ සිල්වත් වෙන්නට ඕන. ඔබ හොඳට ගුණධර්ම පුරණ කෙනෙක් බවට පත්වන්නට ඕන. අන්න එත කොටයි තුනුරුවන්ගේ පිහිට තියෙන. තිය නිසා විශේසින් අපේ රට එක පැත්තකින් යම් අගාදයකට යන ස්වභාවයක් අපිට පේනවා. ඒ ස්වභාව තියෙන මිනිස්සුන්ගේ සිල්වත්කමක් නැති එක. අපිට පේනවා හැම පැත්තෙම පිරිහීම. ඒ පිරිහීමට එකම හේතුව මිනිස්සු බොහොම ආවේගශීලී දවේශය වෛරය කේන්තිය රාගෙන් සත්තු වගේ කවදාවත් අහප නැති සිදුවීම් රටේ අපිට අහන්න ලැබෙනවා මිනීමැරුම් අපරාධ වංචාවල් සල්ලාලකා ළම අපරාධ ගැන ඒ වගේ මත්කුඩු මද්‍රාවය මේ හැම පැත්තෙම පිරිහිච්ච භූමියක් අද මෙහෙම හරි රැකිලා තියෙන්නේ සුළු පිරිසක් හරි ඔය පින්කං කරන නිසා. සුළු පිරිසක් හරි රටේ ජනගහනයෙන් ගත්තොත් බුදුන් අදින් නැති පිනක් කරන්න නැති ධර්මයක් නැති විශාල පිරිසක් හිටියට තව බොහෝ පිරිසක් ඉන්නවා නිතර පිරිත් කියන නිතර බුදුන් අදින් නිතර පින්කාං කරන බෝධි පූජා කරන අන්නේ ආශ්චරය නිසා තමයි මේ විදිහට හරි ආරක්ෂා වෙලා තිය. තිය නිසා පිංගතුනි ඔබ මේ ලැබිච්ච මොහොතේ ඔබේ ජීවිතයේ ධර්මය තුළ පිහිටවාගන්න. පුළුවන් තරං ඔබ ධර්මයෙන් ආරක්ෂාවෙන් නිතර තුනුරුවන් ගුණ සිහි කරන්න. රතන සූත්‍රයාදී පිරිත් දේශනා දින පතා ගෙවල් වල පිරිත් කියලා පිරිත ආශිර්වාදය ලබන්. ඒ වගේම හැමදාම බුදුන් ඇඳලා ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහා සෑ ආදී පූජනය පුුණ්‍ය භූමි හිතෙන් සිහි කරලා ඒ දිසාාවට හැරිලා වන්දනා කරන්න. ඔබ ලෝකෙ කොහෙ හිටියත් හිතෙන් ඔබට ඒ දිහාාවට හැරිලා වන්දනා කරලා පින්කර ගන්න පුළුව. තියෙනි සාපි ලෝකෙ අද වාසනාවන්ත පිරිසා. ලෝකෙ උතුම්ම වටිනාම පූජනියම දේවල් අපිට අපේ උරුමෙන් අපිට ලැබිලා තියෙන. ඒ උරුමය ලැබිච්චාපේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න දක්ෂ පිරිසක් බවට පත්වන්නට ඕන්. ඒ පිණිස ඔබ හැම දෙනාටමත් මේ ධර්මානු ශාසනාව සද්ධහාදී ගුණ ධර්ම වැඩෙන උතුම් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන.